මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය වින්ද්‍යා කල්පනී අබේසේකර, ප්‍රකාශය ඉනූෂා වීබැද්ද. ගෝලීය අභියෝග ජය ගැනීමට තරුණ ප්‍රජාව සවිබල ගැන්විය යුතු බවට ජනපතිගෙන් ප්‍රකාශයක්. ප්‍රවීණ මාධ්‍යවේදී කැමිලස් පෙරේරා මහතා අභාව ප්‍රාප්ත වෙයි. දූෂණය පිටු දකිමින් ජනතා විශ්වාසය තහවුරු කිරීම සියලු මහජන නියෝජිතයන්ගේ වගකීම වන බව මුදල් අමාත්‍යවරයා අවධාරණය කරයි. වයස අවුරුදු 30ට වැඩි පිරිසෙන් 45%කට කොවිඩ් මර්ධනයෙන්නත ලබා දී අවසන්. ඉදිරි සති තුනේදී කෝප් කමිටුව සහ තවත් කාරක සභා 13ක් රැස් වෙයි. ඉන්ධන හිඟයක් ඇතිවන බවට පළවන වාර්තා අසත්‍යයි. ඉදිරි දින 27 සඳහා ප්‍රමාණවත් තොග පවතින බව විශේෂ භාර අමාත්‍යවරයා කියයි. කොවිඩ් පිළිබඳ අසත්‍ය ප්‍රචාර සිදු කරන සමාජ මාධ්‍ය ජාලා නියාමනයට ධවල මන්දිරයෙන් සැලසුම්. ඔලිම්පික් උළෙලට සහභාගී වීමට අදත් විදේශ ක්‍රීඩකින් රැසක් ජපානයට පැමිණේ. ගෝලීය අභියෝග ජය ගැනීමට තරුණ ප්‍රජාව සවිබල ගැන්විය යුතු බව මෙවර ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරියට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේය. අනාගතයේ සිදුවිය හැකි දේශගුණික විපර්යාස, ගැටුම්, වසංගත, ජෛව විවිධත්වය අහිමිවීම, පරිසර දූෂණය, ආහාර සුරක්ෂිතතාව වැනි අභියෝග ජය ගැනීමට නම් තරුණ පරපුර ඊට උචිත කුසලතාවලින් සන්නද්ධ කළ යුතු බවද එතුමා වැඩිදුරටත් පැවසීය. කොවිඩ් වසංගතයේ හේතුවෙන් ඉතිහාසයේ ප්‍රථම වරට මෙම ජම්බෝරිය දින 3ක් පුරා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වින. ඊට ලෝකයේ රටවල් 100ක බාලදක්ෂයෝ 20,000කට අධික පිරිසක් සහභාගී වූහ. සංස්කෘතිකමය වශයෙන් එකම බාලදක්ෂ ලෝකයක් යන්න මෙවර තේමාවයි. කොවිඩ් වසංගතයේ හමුවේ නිවෙස්වලට වී සිටින බාලදක්ෂයින්ට සංස්කෘතිකමය වශයෙන් නව්‍යකරණ වූ වැඩසටහන් රැසක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබින. එමෙන්ම කොවිඩ් මර්ධනයට එන්නත්කරණය ඇතුළුව රජයේ ගෙන යන වැඩපිළිවෙල සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහා සංඝරත්නය දැනුවත් කළේය. බෞද්ධ උපදේශක සභාව ඊයේ පස්වරුවේ 11 වෙනි වරටත් ජනාධිපති කාර්යාලයේදී රැස් විය. රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව විරුද්ධ වෙති. එය අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයකි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වසර 40ක කාලයක් පුරා රටට විද්වතුන් විශාල සංඛ්‍යාවක් දායාද කරමින් සිටී. උසස් අධ්‍යාපනයට දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට නම් ඉහළ ප්‍රමිතියෙන් යුත් මෙවැනි විශ්වවිද්‍යාල රට තුළ බිහිවීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතන සංශෝධන පනත කියලා තමයි මේක යන්නේ. මේක නිවැරදි කරගෙන මේ කරුණු ඔකොටම එකම තියලා එකක් පනතක් හැටියට ගේන්න තමයි අපි මේ අලුත් පනත ගෙනල්ලා තියෙන්නේ. මේකෙන් කිසිම අලුත් දෙයක් කරන්නේ නැහැ. මේ පරණ තියෙන ඒවා එක පනතකට ගෙනීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. විශ්වවිද්‍යාලයේ ව්‍යුහය පිළිබඳව අර එක පනතකවත් නැහැ. ඒ ව්‍යුහය දාන්න තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේකට විරෝධය දක්වන සමහර අය කියන දෙයක් තමයි මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගේන්නේ නැහැ කියලා. ඇත්තටම ආරක්ෂක අමාත්‍යාංශයටත් අවශ්‍ය මේ විශ්වවිද්‍යාලයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ගේන්න කියලා. නමුත්
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පනතන අනුව මේවා ඒ අයට ගන්න බෑ. ඒක තමයි දැනට පාලි විශ්වවිද්‍යාලයට තියෙන ප්‍රශ්නය. ඉතින් අපි දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවගේ පනත වෙනස් කරන්නට ක්‍රියා කරගෙන යනවා. මේ විශ්වවිද්‍යාලයත් එහි අධීක්ෂණය අතට ගේන්න පුළුවන් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා හෙදි අභ්‍යාස විද්‍යාලත් විශ්වවිද්‍යාලවලට පත් කරන්න. ඊළඟට කොකනට් රිසර්ච් ඉන්ස්ටිටියුට්, ටී රිසර්ච් ඉන්ස්ටිටියුට් වගේ ඒවා විකාශ කළ විශ්වවිද්‍යාලයක් හදන්න. ඒවත් දැනට තියෙන පනත අනුව ප්‍රතිපාදන කොමිෂන් සභාවයට ගේන්න බෑ. මේවත් ගේන්න එන පුළුවන් විදියට ඒ පනත සංශෝධනය කරනවා. එතකොට ඒ සංශෝධනය කරාම අපි මේ සෑම විශ්වවිද්‍යාලයක්ම ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය අතට පත් කරනවා. ප්‍රවීණ මාධ්‍යවේදී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි. මේ යන විට ඔහුගේ වයස අවුරුදු 74කි. 1947 වසරේ මෙයි 4 වන දින උපන් ඔහු ලේක් හවුස් සරසවිය පුවත්පතෙහි මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළේය. ඊට අමතරව ඔහු ලංකාදීප, ලක්බිම, දිවයින සහ මව්බිමාදී පුවත්පත්වලද සේවය කර ඇත. කැමිලස්ගේ ගජමෑන් කාටුනය ඔහුගේ විශිෂ්ට නිර්මාණයකි. එමෙන්ම චිත්‍රපට ගීත ඇතුළුව ඔහු රචනා කර ඇති ගීත සංඛ්‍යාව 10කට ආසන්නය. උන්මාද වූ ප්‍රේමාදරේ වාසනාව වේවා විකසිත වතකමලේ වැනි ජනප්‍රිය ගීත රැසක් ඔහු අතින් රචනා විය. තිත්ත හකුරු දඬුවම මට සමාවක් නැද්ද යන වේදිකා නාට්‍යද ඔහු රචනා කළේය. දෙවනි ගමන සහ මංගල තෑග යන චිත්‍රපට සඳහා සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙසද සේවය කර ඇත. හෙට පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා මහජන ගෞරවය සඳහා දේහය වත්තල මහින්ද මල් ශාලාවේදී තැන්පත් කර තිබේ. අවසන් කටයුතු හෙට සවස 3ට වත්තල සුසාන භූමියේදී සිදු කෙරේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී සිදු විය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාශයට අනුව කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාම සඳහා මහජන නියෝජිතයින් වගකීම් සහිතව ක්‍රියා කළ යුතු බව මුදල් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ ආර්ථිකමය වශයෙන් රට අභියෝගයට ලක්ව ඇති සමයක දූෂණය පිටු දකිමින් ජනතා විශ්වාසය තහවුරු කිරීම සියලු මහජන නියෝජිතයන්ගේ වගකීම වන බවයි. මෙරට වයස අවුරුදු 30ට වැඩි පිරිසෙන් 45%කට මෙවන විට කොවිඩ් මර්ධනයෙන්ත ලබා දී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ 71.29%කට, කොළඹ දිස්ත්‍රික්කයේ 78.83%කට සහ කළුතර දිස්ත්‍රික්කයේ 70.85%කට කොවිඩ් මර්ධනයෙන්ත ලබා දී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 101කදී කොවිඩ් මර්ධන එන්නත හෙට ලබා දීමට නිමිතය. ජාතික ගුවන් විදුලිය කළ විමසීමකදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ප්‍රකාශ කළේ විශේෂ අවශ්‍යතා පවතින පුද්ගලයන් සඳහා ජංගම රථ මගින් එම එන්නත ලබා දීම සිදු කරන බවයි. මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි සියලුම පුද්ගලයින්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට නිමිතය. මේ අතර මෙරට ලක්ෂ 70කට අධික පිරිසක් එන්නත්කරණයට ලක්ව තිබේ. එන්නත්කරණයේදී එක් මාත්‍රාවක් ලබාගෙන ඇති පිරිස ලක්ෂ 54කට වැඩි බව වසංගත රෝග විද්‍යායකකේ පවසයි. මාත්‍රා දෙකම එන්නත් කර ඇති පිරිස 16,46,000කට ආසන්නය. මේ දක්වා දිවයිනට කොවිඩ් එන්නත් ලක්ෂ 100කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබේ. ඒ අනුව මෙරට පුද්ගලයින් 100 දෙනෙකුගෙන් 30 දෙනෙකු කොවිඩ් මර්ධනය එන්නත ලබාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. එමෙන්ම ගෝලීය සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන කෝටි 19 ඉක්මවා ඇත. වාර්තාවන සමස්ත ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 41 ලක්ෂයකට ආසන්නය. අග්නිදිග ආසියාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3 කෝටි 65 ලක්ෂය ඉක්මවයි. ඉන් 85% වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්පසු ඉන්දුනීසියාවෙන් සහ බංග්ලාදේශයෙන් වැඩිම කොවිඩ් ආසාදිත ප්‍රමාණයක් වාර්තා වෙයි. මේ වන විට ලෝක ජනගහනයෙන් මිලියන 29ක් දෛනිකව එන්නත්කරණයට යොමු කෙරේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දැන් ඔබ
ඔබේ ස්ථාවර තැන්පතුව සඳහා ඉහළම පොලිය HDFC බැංකුවෙන්. අමතන්න 0.71 800 999. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව ඇතුළු කාරක සභා රැස්වීම් 13ක් ඉදිරි සති 3 තුළදී පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ ජාතික චිත්‍රපට සංස්ථාව අනිද්දා කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි. ඒ දිනම මහමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව රැස්වීමට නියමිතය. ලබන 20 වෙනිදා අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ සභාපතිත්වයෙන් ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව රැස්වේ. කොරෝනා වසංගතයේ ව්‍යාප්ත වන මෙවැනි අවදානම් සහගත මොහොතක ජනතාව දැඩි වගකීමෙන් ක්‍රියා කළ යුතුය. වර්ජන නවත්වා සාකච්ඡා මාර්ගයෙන් පවතින ගැටලු නිරාකරණය කරගත යුතු බව සිංහල රාවය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය අක්මීමන දයරත්න ස්වාමීන් වහන්සේ පවසති. ඊට අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගැනීම බලධාරීන්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේද වගකීම බව උන්වහන්සේ පැවසූහ. මේ වෙලාවේ මිනිස්සු හිතනවා දැන් අපි මේ රටේ ලෝකෙට මාම් කොරෝනා රැල්ලක් තියෙනවා. මේක වෙසනයක්. මේක පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට බලලා හෝ ඔහු තියෙන උසස් පහත් ભેදේ බලලා නෙමෙයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ ඔය කියන විරෝධතාවයන් දක්වන එක පසකට තියලා රටේ ජනතාව දැනගන්න තමන්ගේ ආරක්ෂාව සලසගෙන මේ වෙලාවේදී මිනිස්සු මේ කොරෝනා උවදුරින් මිදෙන්න කටයුතු කරන්න ඕනේ. ඒ කාරණා ටික නැති වුණාම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි දැක්කා ජනාධිපතිතුමාගේ ක්‍රියාකාරීත්වය එතුමා මං හිතන්නේ වෙන නායකයෝ වගේ නෙවෙයි. ඊයේ මම දැක්කා ලොකු උද්ඝෝෂණ රැල්ලක් එතුමාගේ ජනාධිපති කාර්යාලයට ආවා. එයා වෙලාවේ එතුමා අපි දැක්ක සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට විදුලිය පහත් කරලා අර හිටපු දේශපාලකයන් ඔක්කොටම අතවනාගෙන ගියේ. ඒකට එතුමාගේ තියෙන නිහතමානීත්වය තියෙන අනිත් එක මේ රාජ්‍ය නිලධාරීන් තමයි යම් අකටයුතුකම් තමන්ගේ අත්නෝමතික ක්‍රියාවන් නිසා ආණ්ඩුව පිරිහීමට ලක් වෙනවා. රටේ ආරක්ෂක අංශත් ඊගාවට සෞඛ්‍ය අංශත් ඒ මිනිස්සුන්ගේ තියෙන ගරුත්වය හැල්ලු වෙලා ඒ මිනිස්සුන්ගේ තියෙන තත්ත්වය හැල්ලුවට ලක් කිරීමක් සිදු වෙන නිසා මම හිතන්නේ මේ වගේ වෙලාවකදී දේශපාලක අත නොදා සෞඛ්‍ය අංශවලට ආරක්ෂක අංශවලට සාදාල ආයතනවලට ඒ කටයුතු සිදු කරන්න අවස්ථාව ලබා දීම කියන කාරණාව තමයි අපිට විශේෂයෙන් මතක් කරගන්න. ඒ නිසා සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් ආරක්ෂා කිරීමේ කාර්යභාරය අපිට කෙරෙන්න ඕනේ. දේශපාලකව මේවෙන් පැත්තකට වෙලා තමන්ගේ දේශපාලන කටයුතු විතරක් කරගත්තා නම් හොඳයි කියන කාරණාව තමයි මේ වෙලාවේ මතක් කරන්න තියෙන්නේ. කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම සඳහා රජය දරන උත්සාහය සමස්ත ප්‍රජාව මෙන්ම ගොවි ජනතාවද නිසි පරිදි අවබෝධ කරගත යුතු බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. කාබනික පොහොර වගාව ලෙස නම් නොකළද අතීතයේ ශ්‍රී ලංකාව තුළ මෙය ක්‍රියාත්මක විය. මෙවන විට ලෝකයේ දියුණු රටවල්ද කාබනික පොහොර භාවිතය අත්හදා බලා ඇති අතර ඉන් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇත. රසායනික පොහොර භාවිතයෙන් පිළිකා ඇතුළු විවිධ රෝගාබාධ වැළඳේ. එමෙන්ම පරිසර විනාශයද සිදුවේ. මේවා වළක්වා ගැනීම සඳහා කාබනික පොහොර භාවිතය මෙරට ප්‍රචලිත කිරීම සඳහා වත්මන් රජය ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණය ගනු ලැබුවේ ජනතා සුභ සිද්ධිය අරමුණු කර ගනිමිනි. දේශපාලන අරමුණු තකා රසායනික පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් සිදු කරන උද්ඝෝෂණ පදනම් විරහිත බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. හැමෝම අහනවා දැන් මේ වගේ කාබනික වගාව සම්පූර්ණ රටක් කරපු තව වෙන රටක් කියන්නකෝ කියලා. වෙන රටක් නොකර තියෙනවා නම් අපි කවදාවත් කරන්නේ නැහැ ඒක. දැන් මං අහනවා එතකොට ඉතින් දැන් කියන්න බෑනේ මොන වගේ රටක්ද කියලා. ඉතින් ඒතකොට කියන්නේ සාමාන්‍යයෙන් අපි සුද්ධොන්ට කැමති රටනේ ඉතින් ඒ නිසා එතකොට කියන එංගලන්තේ කියලා. එංගලන්තේ සම්පූර්ණ දවස් 365න් භාගයක්ම සීත කාලය තියෙනවා. සීත කාලයට මේ කියන වගාව ඔරොත්තු දෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන් ආහාර නිෂ්පාදනය දවස් 365කින් කරන්න ඕනේ සම්පූර්ණ ඒකෙන් භාගයකට හරියන විදියට. මොකද ඒ භාගයක් කියන කාලයකදී අවුරුද්දටම අවශ්‍ය නිෂ්පාදනය කරන්න ඕනේ. හැබැයි එහෙම තියෙද්දිත් යම් කිසි ප්‍රමාණයක් යම් කිසි ප්‍රතිශතයක් මේ අය කාබනික වගාවට යොමු වෙනවා. ඒ වගේම තමයි අපේ තියෙන රසායනික පොහොර භාවිතය ගත්තොත් එම අපේ ගොවියන්ට මොන තරම් කොහොම කිව්වත් එදා දැන් අපි 2018 වෙනකොට මෙට්‍රික් ටොන් 6,34,000යි. 6,34,000යි. 2021 වෙනකොට 22ට යෝජනා කරනවා මෙට්‍රික් ටොන් 12,000ක් දෙගුණයක්. එතකොට ඔය කී ප්‍රශ්නේ ආයි. දැන් වගාව දෙගුණ වෙලාවද? වගාව දෙගුණ වෙලත් නැහැ. එතකොට දැන් මේක නිකන් දෙන්න පටන් ගත්තාම මේ පොහොර විවිධ කාර්යවලට විවිධ අවස්ථාවන් වලට අවභාවිතාව
අනන්තයි අප්‍රමාණ. ඒක අපිට නතර කරන්න බෑ. මොකද ගොවි මහත්තයෙක් කියලා අපි වගාවට පොරෙල්ලොම් බස් අපිට දෙන්න එපා කියලා කියන්න බෑනේ. ඉතින් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මේ අවශ්‍ය ප්‍රමාණය දෙනවා. අපි අවශ්‍ය ප්‍රමාණය මෙන්න මෙච්චරයි කියලා හඳුන්වා දී. ඒත් ගොවි උද්ඝෝෂණය කරනවා ඒවා උසිගැන්වීම් කියලා තමයි මම නම් හඳුන්වන්නේ. උසිගැන්වීම් කරනවා තව පොහොර දෙන්න කියලා. ඉතින් තව දුන්නට වගා වැඩි වෙන්නේ නැහැ. මීළඟට ප්‍රමුඛ පුවත. ස්ථාවර තැන්පතු සඳහා HDFC බැංකුවෙන් දැන් ඉහළම පොලියක්. තැන්පතු මුදල අනුව විශේෂ පොලි අනුපාත. ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබට ස්ථාවර තැන්පතු සඳහා සුවිශේෂ අමතර පොලියක්. විස්තර සඳහා අමතන්න 0.18 800 නොමැතිනම් පිවිසෙන්න ළඟමැති HDFC බැංකු ශාඛාවට. HDFC බැංකුව ඔබගේ නිවසේ බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. රට තුළ ඉන්ධන හිගයක් ඇති නොවන බව අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා අවධාරණය කරයි. ඉදිරි දින 27 සඳහා අවශ්‍ය ඉන්ධන මෙරට ගබඩා තුළ පවතී. ඉන්ධන හිගයක් ඇතිවන බවට පළවන වාර්තා සත්‍ය නොවේ. දින 24කට අවශ්‍ය ඩීසල් ගබඩා කර ඇත. බලශක්ති අමාත්‍යාංශයේදී අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් උදේ ගම්මන්පිල අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. අපේ රට සතුව ඇතිතරමට තෙල් තිබියදී මේම තෙල් ලිගයක් ඇති වෙනෝ කියලා කටකතා පතුරන්නේ ආණ්ඩුව අපහසුවට පත් කිරීමේ දුෂ්ට චේතනාවෙන් පමණමයි. අපි කවදාවත් ජනතාවට බොරුවක් කියලා නැහැ. කෙතරම් තිත්ත වුණා තිත්ත ඇත්තමයි අපි තමුන්නාන්සලාට කියලා තියෙන්නේ. ඒ නිසා අපිට මතකයි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බලශක්ති අමාත්‍යවරයෙක් ඇවිල්ලා රටේ තෙල් මිල වැඩි වෙනවා කියලා ප්‍රකාශයට පත් කරේ 2021 ජූනි මාසේ 11 වෙනිදා. ශ්‍රී ලංකාව දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. අපිට ඇත්තටම තෙල් මිල වැඩි කරන්න සිදු වුණේ ඒ අර්බුදය නිසායි කියලා විදේශ විනිමය අර්බුදය පිළිබඳව රටේ ජනතාවට මුලින්ම කිව්වේ අපි. ඒ නිසා අපි කවදාවත් ජනතාවගේ ඇත්ත කෙතරම් තිත්ත වුණත් ඒක සංගවලා නැහැ. ඒ නිසා ඉන්ධන හිගයක් ඇතිවීමට අපි ඉඩ තියන්නේ නැහැ. කවදා හරි මොකක් හරි පාලනය කරගත නොහැකි කාරණයක් මත ඉන්ධන හිගයක් ඇති වෙනවා නම් කටකතා කරුවන්ට කලින් අපි පස් දෙනා මෙතනට ඇවිල්ලා මාධ්‍ය හමුවක් තියලා ඒක රටේ ජනතාවට කියනවා. ඒ නිසා කටකතා වලට නොරවටෙන්න කියලා අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. හම්බන්තොට කටුවැව සිංහගම්මානය බලුලගස්වැව හොඬවැල් පොකුණ ඇතුළු ගම්මාන රැසකට මේ දිනවල වන අලි තර්ජන පවතින බව ප්‍රදේශවාසීහු පවසති. වන අලි ගෙවතුවලට කඩා වැදී බෝගවලට මෙන්ම දේපළවලටද හානි කර ඇත. රාත්‍රී කාලයේදී මාර්ගයේ ගමන් කරන පාපැදි සහ යතුරු පෙතිකරුවන් ලුහුබැඳ ගොස් පහර දෙන බවද ඔවුහු ප්‍රකාශ කරති. මේ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නොමැත. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්තුමනි මේ ඔබේ අවධානය පිණිසයි. විදෙස් පුවත්. ගත වූ පැවසි 4 තුළ ඉන්දුනීසියාවෙන් කොවිඩ් මරණ 1092ක් වාර්තා වේ. රුසියාවෙන් කොවිඩ් මරණ 787ක්ද මෙක්සිකෝවෙන් කොවිඩ් මරණ 275ක්ද වාර්තා වන බව විදේශ මාධ්‍ය සඳහන් කරයි. ඉරානයෙන් වාර්තා වන කොවිඩ් මරණ ගණන 175කි. පිලිපීනයෙන් කොවිඩ් මරණ 122ක්ද මැලේසියාවෙන් කොවිඩ් මරණ 138ක්ද තායිලන්තයෙන් කොවිඩ් මරණ 141ක්ද වාර්තා වේ. ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 38079 දෙනෙකු වාර්තා වන අතර සිදුව ඇති කොවිඩ් මරණ ගණන 560කි. ඒ අනුව ගෝලීය සමස්ත කොවිඩ් මරණ ප්‍රමාණය 40,94,519ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය අසත්‍ය ප්‍රචාර සිදු කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රකාශ කරයි. ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය මගින් මෙම අසත්‍ය තොරතුරු වැඩි වශයෙන් ප්‍රචාරය කරන බවට ඔහු චෝදනා කළේය. විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ ධවල මන්දිරය මගින් අසත්‍ය ප්‍රචාර සිදු කරන සමාජ මාධ්‍ය නියාමනය කරන බවයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්.
ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. විනාශ වෙමින් පවතින කඩුලාන පරිසරය රැක ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් එය ක්‍රියාවට නැංවේ. ඒ අනුව මල් කඩොල්, මණ්ඩ, හීන් කඩොල් යන ශාක වර්ග කලපු ආශ්‍රිතව වගා කෙරේ. දැනට දිවයිනේ ඇති කඩොලාන පරිසරය හෙක්ටයාර් 16,000ක් පමණ වේ. එය තවදුරටත් වර්ධනය කොට පරිසරය රැක ගැනීම මෙහි අරමුණයි. වෙරළබඩ කලාපයේ පාරිසරික සමතුලිතතාව පවත්වාගෙන යාම සඳහා කඩොලාන ශාක පද්ධතියෙන් විශාල මෙහෙයක් සිදුවන බව පරිසරවේදීහු පවසති. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. නෙදර්ලන්තය ඉන්දියාව ඇතුළු රටවල් රැසක ක්‍රීඩකයන් සහ නියෝජිතයන් විශාල පිරිසක් අද ජපානයේ නරිටා ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ඔවුන් සහභාගී වීමට නියමිතය. ආරක්ෂිත ජෛව බුබුලකට අනුව ඔවුහු ජපානයේ රැඳී සිටිති. මේ වන විට ටෝකියෝ නුවර කොවිඩ් ආසාදිතයන් වාර්තාවන ප්‍රමාණය ඉහළ ගොස් ඇත. මේ අතර ටෝකියෝ ඔලිම්පික් උළෙල නිමිත්තෙන් ජපානයට පැමිණ සිටි උගන්ඩාවේ බර ඉසිලිමේ ක්‍රීඩකයෙකු අතුරුදන් වී තිබේ. ජුලියසන් සෙකිටෝලෙකෝ නැමැති ඔහු ජපානයේ රැඳී සිටිමින් සේවය කිරීමට කැමැති බව දැක්වෙන ලිපියක්ද තබා ගොස් ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔලිම්පික් ගම්මානයෙන් පිටත්ව නගෝයා බලා ධාවනය වන දුම්රියකින් ඔහු ගමන් කර ඇති බවයි. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් නොලැබීම හේතුවෙන් ලබන අඟහරුවාදා ඔහු නැවත උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතව තිබින. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින හා පන්දුවාර 2020 තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව ප්‍රකාශයට පත් කරේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනය කළේ රසල් ආනල් සහ රොෂාන් අබේසිංහ යන මහත්වරු සියලු තරගවල විස්තර විචාරකයින් ලෙස ක්‍රියා කරන බවයි. ඉන්දියාවේ මුරලි කාර්තික් සහ චාරු ශර්මා ක්‍රීඩා විස්තර විචාරකයින් ලෙස කටයුතු කිරීමට නියමිතය. ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරඟ 3කින් යුත් තරඟාවලියේ පළමු තරඟය හෙට පස්වරු 3ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. බෙල්ජියමේ BIO ආයෝජන සමාගම සනස සංවර්ධන බැංකුවේ දෙවන මහජන කොටස් නිකුත්වෙන් කොටස් මිලදී ගෙනේ. රුපියල් 51.50 බැගින් වූ කොටස් 1,79,57,700ක් එලෙස මිලදී ගෙන ඇත. එහි වටිනාකම රුපියල් මිලියන 925කි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහඬ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් ණය සේවාව. රත්තරන් ජූනි මාසය තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සුළු ප්‍රගමනයක් දක්නට ලැබේ.
මහ බැංකුව නිවේදනය කළේ මේ මාසයට සාපේක්ෂව ජූනි මාසයේදී නිෂ්පාදනාංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකගය ඉහළ ගොස් ඇති බවයි. එහි අගය 8.3කි. නව ඇනවුම් උපදර්ශකයේ සිදු වූ සැලකිය යුතු ඉහළ යාම මීට හේතු වී ඇත. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමු පළාත නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකිය. බස්නාහිර පළාත ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර දකුණ සහ සබරගමු පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර 40ත් 50ක් දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම හෙට පස්වරු 2:30 වනතුරු ගාල්ල සිට හම්පන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ත් 70ක් දක්වා ඉහළ යා හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගන්නා බවයි. ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. ගෝලීය අභියෝග ජය ගැනීමට තරුණ ප්‍රජාව සවි බල ගැන්විය යුතු බවට ජනපතිගෙන් ප්‍රකාශයක්. ප්‍රවීණ මාධ්‍යවේදී ගීපද රචක කැමිලස් පෙරේරා මහතා අභාව ප්‍රාප්ත වේ. දූෂණය පිටු දකිමින් ජනතා විශ්වාසය තහවුරු කිරීම සියලු මහජන නියෝජිතයන්ගේ වගකීම වන බව මුදල් අමාත්‍යවරයා අවධාරණය කරයි. වයස අවුරුදු 30ට වැඩි පිරිසෙන් 45%කට කොවිඩ් මර්ධනය නැත ලබා දී අවසන්. ඉදිරි සති තුනේදී කෝප් කමිටුව සහ තවත් කාරක සභා 13ක් රැස් වෙයි. ඉන්ධන හිඟයක් ඇතිවන බවට පළවන වාර්තා අසත්‍යයි. ඉදිරි දින 27 සඳහා ප්‍රමාණවත් තොග පවතින බව විශේෂ අමාත්‍යවරයා කියයි. කොවිඩ් පිළිබඳ අසත්‍ය ප්‍රචාර සිදු කරන සමාජ මාධ්‍ය ජාල නියාමනයට දහවල මන්දිරයෙන් සැලසුම්. ඔලිම්පික් උළෙලට සහභාගී වීමට අදත් විදේශ ක්‍රීඩකයන් රැසක් ජපානයට පැමිණේ. තවත් පුවතකට අවධානය. ප්‍රවීණ මාධ්‍යවේදී කැමිලස් පෙරේරා මහතා අභාව ප්‍රාප්ත වේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 74කි. 1947 වසරේ මෙයි 4 වන දින උපන් ඔහු ලේක් හවුස් සරසවිය පුවත්පතෙහි මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළේය. ඊට අමතරව ඔහු ලංකාදීප, ලක්බිම, දිවයින සහ මව්බිමාදී පුවත්පත්වලද සේවය කර ඇත. එමෙන්ම චිත්‍රපට ගීත ඇතුළුව ඔහු රචනා කර ඇති ගීත සංඛ්‍යාව 1000කට ආසන්නය. උන්මාද වූ ප්‍රේමාදරේ, වාසනාව වේවා, විකසිත වතකමලේ වැනි ජනප්‍රිය ගීත රසක් ඔහු අතින් රචනා විය. තිත්ත හකුරු, දඬුවම, මට සමාවක් නැද්ද යන වේදිකා නාට්‍යද ඔහු රචනා කළේය. දෙවනි ගමන සහ මංගල තෑගි යන චිත්‍රපට සඳහා සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙසද සේවය කර ඇත. හෙට පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා මහජන ගෞරවය සඳහා දේහය වත්තල මහින්ද මල්ශාලාවේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු හෙට සවස 3ට වත්තල සුසාන භූමියේදී සිදු කෙරේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්තිමින් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.